හොඳයි දුවලා පුතාලා. මම මතක් කරන්නම් අපි මේ සාකච්ඡා කරමින් සිටින බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අවසාන වාර පරීක්ෂණයට ඉදිරිපත් කර මොකක්ද අවුරුද්ද 2018 දෙවන ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒකේ අද අපි ආරම්භ කරන්නේ දෙවන පරිච්ඡේදය. හොඳයි. ඒ මතක් කිරීමත් සමග මම බලාපොරොත්තු වෙනවා අපේ දුවලා පුතාලා සමහර වෙලාවට මේ ප්‍රශ්න පත්‍රය සොයාගෙන දැන් පිළිතුරු ලියලා සර්ච් එක ඒ ලියපු පිළිතුරු සංසන්දනය කරලා වැරදිච්ච ස්ථාන මොනවද කියන තමාගේ අඩුපාඩු සකස් කිරි ගැනීමට සමහර දරුවන් සූදානම් ඇති. තවත් සමහර අය මාත් සමග අද මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් ඇති. ඒක නිසා ඒක ඉතා වැදගත් කාරණයක්. මොකද අපි මේකෙන් අපි ලබා ගන්න හුරුව අපිට ඉතා වැදගත් වෙනවා. අපි කොහොමද අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ කියලා. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය තමයි අපට අපස සාමාන්‍ය පෙළ විභාගයට ලියනකොටත් අපට ලැබෙන ප්‍රශ්න පත්‍රය. ඒක නිසා මේ ව්‍යුහය අනුව පිළිතුරු ලියන්න සූදානම් වීම ඒ ලිවීමේ උපක්‍රම හඳුනා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් වන නිසා. හොඳයි. එහෙමනම් අද දින අපි මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලිවීමට සැරසෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයට පස්සේ එන ඒ කියන්නේ අපි දන්නවා අනිවාර්ය ප්‍රශ්නෙන් අපි දැන් ලකුණු 20ක් උපයගෙන තමයි ඉන්නේ. මේ ප්‍රශ්නේදී නැවත වතාවක් අපිට ලකුණු 8 ගානේ පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තෝරගන්න පුළුවන්. අපිට වර්ණයක් තියෙනවා. එතකොට අපි මේකෙන් අපි උත්සාහ කරන්නේ ලකුණු 16ක් උපය ගන්න. ඒක නිසා මම අර කලිනුත් ඔයගොල්ලන්ට මතක් කළා වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාම උපක්‍රමශීලී වෙන්න ඕන. මේ ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්නකොට තමාට උපරිම දක්ෂතාවයක් කුසලතාවයක් දක්වලා වැඩි ලකුණු ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන් ප්‍රශ්න දෙක තමයි අපි මෙතනදි තෝරගන්න ඕනේ. මොකද අපිට අනවශ්‍ය විදිහට අපේ තියෙන මේ සීමිත කාලය අපිට නාස්ති කරලා අපේ කාලේ අපතේ යවලා මේ ප්‍රශ්න තුනටම පිළිතුරු ලිවීම ස්ථානෝචිත නොවන නිසා. ඒ මතක් කිරීමත් සමග එහෙනම් අපි අපේ සාකච්ඡාවේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසින් අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය ඒ කියන්නේ මේ මුළු පේපර් එකේම ගත්තොත් එහෙම ප්‍රශ්න අංක 2 මොකද පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් ලැබෙන ප්‍රශ්නේ වන නිසා එහෙමනම් ව්‍යාපාර අධ්‍යයන කොටසේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපි දැන් මේ පිළිතුරු ලිවීමට සූදානම් වෙන්නේ. හොඳයි මම කියවන්නම් ප්‍රශ්නය. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපේ මාසිත ආර්ථික කටයුත්තක් අපි ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. අපෙන් අහන ප්‍රශ්නේ ආ කොටස ව්‍යාපාරවල දැකිය හැකි අරමුණු දෙකක් ලියන්න. හොඳයි. දැන් මෙතනදී අපි දන්නවා ව්‍යාපාරයක අරමුණු තමයි අහන්නේ. ඒතර අපි දන්නවා ව්‍යාපාර වර්ග කිරීමේ ක්‍රම රාශියක් තියෙනවා. ඒතර ඒකේ එක වර්ගීකරණයක් තමයි අරමුණුත් සමග මේ ව්‍යාපාරයක් කොහොමද වර්ග කරන්නේ කියලා. ඒතර අපි ඉගෙන ගත්තා ලාභාපේක්ෂිතව ක්‍රියාත්මක වන ව්‍යාපාර තියෙනවා සහ ලාභ අපේක්ෂිත නොවන වෙනත් පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපාර තියෙනවා. පුද්ගලික අංශය වගේම රාජ්‍ය අංශෙත් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. හොඳයි. මේ ප්‍රශ්නේදී අපෙන් අහන්නේ ඕනම ව්‍යාපාරයක මේ නිර්වචනය දීලා තියෙනවා. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතාවයක් සපුරාලීමේ ආර්ථික කටයුත්තක්. එහෙමනම් මේ වගේ ව්‍යාපාරයක අරමුණු දෙකක් ලියන්න. මොනවද? අරමුණු දෙකක් ලියන්න. එහෙමනම් අපි මොකද්ද අපි ලියන අරමුණ? අපි දන්නවා බහුතරයක් ව්‍යාපාරවල අපි දන්නවා ලාභාපේක්ෂිත අපේක්ෂාවක් තියෙනවා. ලාභ ඉපීමේ අරමුණක් බොහෝ ව්‍යාපාරවල තියෙන නිසා අපි
මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට අපි මේ ප්‍රධාන කරුණු වලින් අපේ තියෙන සිලබස් එකේ තියෙන විෂය නිර්දේශයේ තියෙන ඒ නිර්දේශ කරලා තියෙන කරුණුම අපිට පුළුවන් තරම් උපුටා දක්වන්න පුළුවන් නම් අපිට මෙතෙන්දී වැඩි ලකුණු ගන්න පුළුවන්. එහෙමනම් මාත් එක්ක ලියන්න මේකට පිළිතුර. එහෙමනම් අපි දන්නවා ඕනම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ මොකද්ද? අපි ලියමු. අපෙන් අහන්නේ අරමුණු දෙකක් ලියන්න. පළවෙනි එක තමයි එහෙමනම් ලාභ ඉපයීම. අපි දන්නවා ව්‍යාපාරයක අපි ප්‍රාග්ධනයක් එහෙම නැත්නම් යම්කිසි මුදලක් අපි ආයෝජනය කරන්නේ. ඒ ආයෝජනය කරන මුදල සුරක්ෂිත කරන අතරතුර ඒකට ඉහලින් යම්කිසි එකතුවක් ඒකට අපි කියනවා ලාභයක් කියලා. ලාභය කියන්නේ ආදායම් සහ වියදම් වල වෙනස. ඊට පස්සේ ඒකෙන් අපි අතිරික්තයක් උපයනවා කියන්නේ අපි යදවපු ඒ ප්‍රාග්ධනය එහෙම නැත්නම් ව්‍යාපාරිකයාගේ හිමිකම ඉහළ යනවා. ඒක නිසා අන්න ඒක තමයි අපේ ප්‍රධාන අරමුණක් වෙන්නේ. ලාභයක් ඉපයීම මොකද්ද? අයිතිකරුවන්ගේ හිමිකම වර්ධනය කිරීම සඳහා. එහෙනම් දෙවන අරමුණ මොකක්ද? අපි කියමු පාරිභෝගික තෘප්තිය කියලා. පාරිභෝගික තෘප්තිය. පාරිභෝගික තෘප්තිය. customer satisfaction කියලාත් කියනවා. හොඳයි. මෙන්න ප්‍රධාන අරමුණු දෙක. එතකොට මේකේ අපි දන්නවා මේ නිර්වචන දිහා බලනකොට මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. අන්න ඔය මිනිස් අවශ්‍යතාවයක් සපුරාලීම කොහොමද මේ ව්‍යාපාරය සිද්ධ කළේ කියන එකට පිළිතුර තමයි මේ තියෙන්නේ. පාරිභෝගික තෘප්තිය. අපිට හුදෙක්ම අපේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් පරිභෝජනය කිරීම නිසා. ඊට වඩා අපිට භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ඊට වඩා අපි දෙයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ දෙවන රූපයෙන් පෙන්වන්නේ අන්න ඒක තමයි. මෙන්න මේ දෙවන රූපයෙන් මේ පෙන්නන මේ හැඟීම් ප්‍රකාශ කිරීම තමයි මම මේ තෘප්තිය කියලා මෙතෙන්දී කියන්නේ. කස්සම සෑහීමකටපත් වෙනවා, සතුටටපත් වෙනවා, ඩිලයිට් වෙනවා. නැවත වතාවක් මේ භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීමේ සූදානමත් එක්ක තමයි ඔහු තමාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ. එහෙමනම් කාලාන්තරයක් තිස්සේ ව්‍යාපාරයක් අපි පවත්වගෙන යාමට බලාපොරොත්තු වෙනවා නම් මේ අවශ්‍යතාවය අත්‍යවශ්‍යයි. පාරිභෝගික තෘප්තියක් ඇති කරන්න ඕන. එතන මේක කරන්න තමයි අපි තව උපාරමුණු පෙන්නලා තියෙන්නේ. මොනවද ඒ? ඒවත් එකක් දෙකක් විතර මම නිකන් සඳහන් කරන්නම් කාලේ තියෙන විදිහට. ගුණාත්මක භාණ්ඩයක් අපි දෙනවා සාධාරණ මුදලකට. ගුණාත්මක භාණ්ඩයක් ලබා දීම මේක එකක්. අපි නිෂ්පාදනය කරන භාණ්ඩයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඊළඟට අපි ගත්තොත් එහෙම සේවක සුබ සාධනයේ වගේ දේවලුත් අපි දැක්කා. ව්‍යාපාරයක අරමුණු විදිහට. කවුද මෙතෙන්දී අපි සේවකයෝ කියලා කියන්නේ? මේ මිනිස් අවශ්‍යතාවයක් සපුරාලීමට මේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන අපේ ව්‍යාපාරික ආයතනයේ සේවය කරන සේවකයන්ගේ සුබ සාධනය තමයි අපි මෙතනින් අරමුණු කරන්නේ. මොකද ඔවුන් තෘප්තිමත් වුණොත් මේ ආකාරයෙන් ගුණාත්මක භාණ්ඩයක් වෙළඳපොළට දෙන්න පුළුවන් වෙනවා. ඒකෙන් පාරිභෝගික තෘප්තියක් ඇති වෙනවා. ඔවුන් නැවත නැවත අපේ භාණ්ඩය ගැනීමට පෙළඹීමක් ඇතිවීම නිසා මේ ව්‍යාපාරයේ එන්න එන්න දියුණු වෙනවා. සන්නාම නාමයක්
ගොඩනගාගෙන පාරිභෝගිකයන් අතර ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන් නම් මෙන්න මේ උපාරමුණු ටිකත් අපිට තෘප්තිමත් කරගන්න වටිනවා. හොඳයි. ඔය ආන්සර් එක පිළිතුර ප්‍රමාණවත් මේ අපෙන් අහලා තියෙන ප්‍රශ්නෙට. දැන් අපි යොමු වෙමු ආ කොටස. ඒකත් මේ භාණ්ඩ හා සේවාවන් සම්බන්ධ කරලා අහන ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි භාණ්ඩ හා සේවා වල ලක්ෂණ දෙක බැගින් ලියන්න. මොකද්ද? භාණ්ඩ හා සේවා වල ලක්ෂණ දෙක බැගින් ලියන්න. හොඳයි. අපි මේ වගේ පිළිතුරක් ලියනකොට අපිට හොඳයි මේ අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ ටේබල් එකක් මාර්ගයෙන් අපිට මේක පෙන්වන්න පුළුවන් නම් දෙපැත්තකට දාගෙන එක පැත්තකින් පෙන්නනවා භාණ්ඩවල ලක්ෂණ, අනිත් පැත්තෙන් අපිට පෙන්වන්න පුළුවන් සේවාවන් වල ලක්ෂණ. එහෙම හොඳයි නේද? ඔව්. ඒක නිසා අපි මේ පැත්තෙන් ගමු භාණ්ඩවල ලක්ෂණ, අපි අනෙක් පැත්තෙන් පෙන්නමු සේවාවන් වල ලක්ෂණ. හොඳයි. දැන් අපෙන් අහන්නේ භාණ්ඩ හා සේවාවල ලක්ෂණ දෙක බැගින් ලියන්න. එකකින් දෙකක් දුන්නොත් ඒක හොඳටම ප්‍රමාණවත්. එහෙමනම් අපි බලමු මේ පැත්තෙන් අපි ගමු භාණ්ඩ, මේ පැත්තෙන් අපි ගමු සේවා. හොඳයි. පළවෙනි දේ තමයි, පළවෙනි ලක්ෂණය තමයි දැන් ඔයගොල්ලෝ මතක් කරගන්න භාණ්ඩයකට අපි කියනවා භෞතික පැවැත්මක් තියනවා කියලා. භෞතික පැවැත්මක් ඇත. ඒ වගේම අපි දන්නවා භාණ්ඩයක් ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ, ඒ කියන්නේ ස්පෘශ කියලාත් අපි කියනවා මේකට. ස්පෘශ කියලාත් කියනවා. ස්පර්ශ කළ හැක. තුන්වෙනි එක තමයි අතිරේක එකක් ගබඩා කළ හැක. තව ගොඩක් තියෙනවා. සමජාතීයයි. අපි නැවත නැවත නිෂ්පාදනය කරනකොට ඒ අපි දකින්න ලක්ෂණම ඒ විදිහටම අපිට ඊළඟ භාණ්ඩෙත් හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සන්ලයිට් සබන් කැටයක් ගත්තොත් අපි අද සබන් කැටයක් ගෙනල්ලා අපි ලබන සතියේ සබන් නිවුණායින් පස්සේ තවත් සබන් කැටයක් අරන් එනවා. මේ දෙකේ ලක්ෂණ සමානයි, සමජාතීයයි. එමනම් භාණ්ඩයකට මේ ලක්ෂණ ටික ප්‍රමාණවත්. අපි මේකේ විරුද්ධ පැත්තෙන් අපිට පුළුවන් සේවාවල ලක්ෂණ ලියන්න. සේවාවක භෞතිකව අපිට දකින්න බෑ. භෞතික පැවැත්මක් නැත කියලා කිව්වොත් නිවැරදියි. භෞතික පැවැත්මක් නැත. මොකද සේවාවක් කියලා කියන්නේ මේ පාරිභෝගික තෘප්තියක්, අවශ්‍යතාවයක් ඉටු කිරීමට අපි කරන මිනිස් ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාකාරකම් වල එකතුවක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බයිසිකල් එක හුලං යනවා. අපි ඊට පස්සේ වින්කලයකට ගිහිල්ලා අපි මොකද්ද කරන්නේ? අර බයිසිකල් රෝදේ තිබ්බ පරිදි යථා තත්ත්වයට පත් කරගන්න අපි හුලන් ටිකක් ගහ ගන්නවා. ඒකෙන් ඒ කරපු දේ ඕගලන්ට අල්ලන්න බෑ, ස්පර්ශ කරන්න බෑ, ඒක දකින්න බෑ. ඒක සමජාතීය කියලා කියන්න බෑ. ඒක ඒ අවස්ථාවේ අපි මූණ දෙන ඒ මොහොත අනුව සේවය වෙනස් වෙනවා. සමජාතීය නෑ. ඒක විසමජාතීය. එක් එක් අවස්ථාව පුද්ගලයා අනුව සේවාව වෙනස් වෙන්න පුළුවන්. කොණ්ඩ කැපීමත් තවත් හොඳ උදාහරණයක්. දෙවැනි උදාහරණය එහෙමනම් ස්පර්ශ කරන්න පුළුවන් නම් මේක ස්පර්ශ කරන්න බෑ. අස්පෘශ්‍ය නේද?
ස්පර්ශ කළ නොහැක. එහෙම නැත්නම් අස්පෘශ්‍ය කියලා කියනවා. ස්පෘශ්‍ය අස්පෘශ්‍ය. තුන්වෙනි එක අපි මේකේ ලියමු. ගබඩා කළ නොහැක. පුළුවන්ද? සේවාවක් කරලා ඉවරලා ඒක අරන් තියන්න බෑනේ. කලින් සූදානම් කරලා තියන්න බෑනේ. ගබඩා කළ නොහැක. එහෙමනම් සමජාතීය කියන එකත් අපිට සමජාතීය නොවේ කියලා කියන්න පුළුවන්. මේ පිළිතුරු ප්‍රමාණවත්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. දෙවන කොටස. පහත දැක්වෙන ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. හොඳයි. අපිට ප්‍රකාශන 4ක් දීලා තියෙනවා. අපි දැන් මේක කියවලා න්‍යාය කරුණුත් එක්ක ගලපගෙන අපේ දැනුමත් එක්ක ගලපගෙන අපි තීරණයක් ගන්න ඕන මේකෙන් කියන දේ සත්‍යයිද අසත්‍යයිද කියලා. සත්‍යයි නම් අපි දාමු හරියක්, අසත්‍යයි නම් අපි වැරද්දක් දාමු. ඒක තමයි අපි පිළිතුරු ලියන්න අනුගමනය කරන උපක්‍රමය. හොඳයි. කියවලා බලමුද අපි පළවෙනි කොටස අයන්න දෙකේ අයන්න. අත්‍යවශ්‍ය වීම උවමනාවල ලක්ෂණයකි. අත්‍යවශ්‍ය වීම උවමනාවල ලක්ෂණයකි. වෙනත් ආකාරයෙන් කිව්වොත් එහෙම උවමනාවන් කියන එක අත්‍යවශ්‍යද කියන ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕන. අපි දන්නවා දෙකක් තියෙනවා මේකත් එක්ක යන උවමනා වගේ. මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් කියලා තමයි අපි කියන්නේ. එතකොට අපි දන්නවා අවශ්‍යතාවයන් කියලා කියන්නේ මිනිසාට ජීවත් වීමට නැතුවම බැරි සාධක කීපයක්. සම්පූර්ණ කරගන්න ඕන කීපයක් තමයි ආහාර, නිවාස වගේ ඒවට තමයි අපි අවශ්‍යතා කියලා කියන්නේ. උවමනා කියලා කියන්නේ මේ අවශ්‍යතාවයන් අපි තෘප්තිමත් කරගන්නා විවිධ ක්‍රමවේදවලට තමයි අපි උවමනාවන් කියලා කියන්නේ. හොඳයි. එහෙමනම් උවමනාවක් කියන එක ඒ කියන්නේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න තියෙන විවිධ ක්‍රමෝපායන් නම් උවමනාවන් මං නැවත වතාවක් අහනවා උවමනාවන් අත්‍යවශ්‍යද? අපේ පිළිතුර තමයි අත්‍යවශ්‍ය නොවේ කියන එක. ඒ නිසා අපි කියමු මේක සත්‍ය ප්‍රකාශයක් නෙමෙයි කියලා. සත්‍ය ප්‍රකාශයක් නෙමෙයි කියලා. හරි. කියන්නේ මේක එහෙමනම් අසත්‍යයි. අසත්‍යයි. දෙවෙනි කොටස ඒහා බැඳිච්ච ප්‍රශ්නයක්. එකම අවශ්‍යතාවය සඳහා විවිධ සන්නම් නාම වලින් යුත් භාණ්ඩ වෙළඳපොලේ දැකිය හැක. අර මං කිව්ව කාර්යය. අපිට ආහාර අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ භාෂාවෙන් කියනවා නම් අපිට බඩගින්නක් හැදී වුණොත් අපිට බඩගින්න නිවා ගන්න අපිට තියෙනවා විවිධ විකල්ප. එහෙමනම් එක එක නම් වලින් තියෙන භාණ්ඩ වෙළඳපොලේ තියෙනවා. භාණ්ඩ විවිධ වර්ග තියෙනවා. එකම වර්ගයකත් භාණ්ඩ කීපයක් තියෙනවා. දැන් ගන්න බලන්න මේ නූඩල්ස් එකක් ගත්තොත් එහෙම නූඩල්ස් කිව්ව ගමන් එක්කෙනෙකුට එක නමක් මතක් වෙන්න පුළුවන්. මම ඒ නම් මොනවද කියලා කියන්නේ නැහැ. අපි කියමු A කියන වර්ගයේ නූඩල්ස් කියලා. තව එක්කෙනෙක් කියනවා ඊට වඩා හොඳයි අර දයියා තියෙන මේ සැර තියෙන B වර්ගයක කියලා. ඒ වගේ එකම අවශ්‍යතාවය සඳහා විවිධ සන්නම් නාම වලින් යුත් භාණ්ඩ වෙළඳපොලේ තියෙනවා කියලා කියනවා. අපිට ඒක එකඟ වෙන්න පුළුවන්. සත්‍යයි. හොඳයි. එමනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ සත්‍යද අසත්‍යද කියලා අහන. උපදමන ලද කළුගල්
භූමිය නිෂ්පාදන සාධකයට නිදසුනකි. මෙන්න මේ භූමිය කියන නිෂ්පාදන සාධකයට. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය. මොනවද මේ? නිෂ්පාදන සාධක. මෙතන කියනවා උපදමන ලද කළුගල්. දන්නවනේ අපේ ගෙවල් වල අපි ආසයි අපේ බිත්ති එහෙම නැත්නම් අපේ අර එළියේ තියෙන පිවිසුම් තාප්පය ලස්සනට අලංකාර කරලා හදාගන්න සමහර වෙලාවට අපි දානවා අර උපදමන ලද කළුගල්. භූමිය කියන නිෂ්පාදන සාධකයට නිදසුනකි. එතකොට මේ ස්වාභාවිකව තියෙන යම්කිසි සම්පතක් අපි මිනිස් ක්‍රියාකාරකමක් තුරින් වෙනසකට ලක් කරලා අපි ඒක ව්‍යාපාරයකට භාවිතයට ගන්නවා නම් අපි ඒකට කිව්වා වෙනම නමක්. මතකද? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. මොකක්ද ඒකට කියන්නේ? ප්‍රාග්ධනය කියලා. එහෙමනම් උපදමන ලද කළුගල් භූමියද නැහැ. ඒකට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. එහෙමනම් මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. අපි පිළිතුරු ලියනවා අසත්‍යයි කියලා. right. ඊළඟ කොටස. රාජ්‍යංශයේ ව්‍යාපාර කටයුතු කරන්නේ ලාභ ඉපීමේ අරමුණින්ම නොවේ. ඇත්තද? ව්‍යාපාර තියෙනවා පුද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර. උදාහරණයක් විදිහට රාජ්‍ය සමාගම්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ජල සම්පාදන මණ්ඩලය කිව්වෙන් පස්සේ මේ වගේ ව්‍යාපාරික ස්වරූපයෙන් ක්‍රියාත්මක වන ආයතන තියෙනවා. ඒව කටයුතු කරන්නේ ලාභය ඉපීමේ අරමුණින්ම නොවේ. හරිද? ඒක නිවැරදි. මොකද අපි කිව්වා ඇතැම් ව්‍යාපාර සමහර වෙලාවල් වලට රජයේ ඒකාධිකාරය තියාගන්න උත්සාහ කරනවා. මොකද මේ සමාජ සුබ සාධන අරමුණු ඉෂ්ට කරගන්න බැරි ගැටුමක් ඇති වුණොත් ඒක රජයක පැවැත්මට ඒක යහපත් නොවන නිසා තමයි ඇතැම් ව්‍යාපාර රාජ්‍යාංශයේ පාලනය ඇතුව පවත්වගෙන යන්නේ. උදාහරණයක් විදිහට අපි දන්නවා ලංකාවේ විදුලි බලය, ජලය, ඒ වගේම දුරකථන වැනි සේවාවන් බොහෝ විට විශේෂයෙන් ಖನಿಜ තෙල්, ගෑස් මේ වගේ ව්‍යාපාර බොහෝ විට රජයේ වැඩි අයිතියක් තියෙන රජයේ විසින් වැඩි මාකට් එකකට ඒ භාණ්ඩ සපයන වෙළඳපොළක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අන් කිසි කාරණයක් නිසා නොවේයි. මේ රජයක වගකීමක් තමයි ජනතා සුබ සාධනය. ඒක නිසා මේ ලාභ ඉපීම කියන පරමාර්ථයෙන්ම නෙමෙයි රාජ්‍යංශයේ ව්‍යාපාර කටයුතු කරන්නේ. මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන් සත්‍ය ප්‍රකාශයක් විදිහට. හොඳයි. අපි දැන් මේ පිළිතුරු දුන්නේ මේ දෙවන කොටස. ප්‍රශ්න 4ම අපි සම්පූර්ණයි. එහෙමනම් අපි දැන් තුන්වෙනි කොටස පිළිතුරු ලියන්න අපි මාරු වෙමු. නගරයේ රෝහලක් ආසන්නව පළතුරු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමර ජීව ගුණාත්මක බවින් වැඩි නැවුම් පළතුරු වර්ග අලෙවි කිරීම හේතුවෙන් ඔහුගේ පළතුරු සඳහා වැඩි ඉල්ලුමක් පවතී. අයන්න. සමරජීවගේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව දෙකක් ලියන්න. දැන් සමරජීව මොකද්ද කරන්නේ කියලා පොඩි විස්තරයක් මේකේ දීලා තියෙනවා. නැවුම් පළතුරු වර්ග අලෙවි කිරීම. ඔහු ජනප්‍රිය වෙලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ සමරජීවගේ ව්‍යාපාරය ගත්තොත් එහෙම ඔහුගේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවය කවුරුන්ද කියලා. අපි එහෙමනම් ඇල්ම ඇති පාර්ශවයන් කවුද කියලා අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. අපේ මතකය අවදි කරමින් අපි ලියමු ඇල්ම ඇති පාර්ශවයන් කවුරුන්ද කියලා. ඉස්සෙල්ලාම අපි කියමු අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. එහෙමනම්
කාගෙද මේ ව්‍යාපාරයේ අයිතිකරු? කවුද? සමර ජීව. ඒක නිසා හිමිකරු ව්‍යාපාරයේ හිමිකරු එහෙම නැත්නම් සමර ජීව මේ ව්‍යාපාරයේ පළවෙනි ඇල්ම ඇති පාර්ශවය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ ව්‍යාපාරයට පළතුරු සපයන සැපයුම් කරුවන් ද අපිට ඇල්ම ඇති පාර්ශවයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එන්න සැපයුම් කරුවන්. සමර ජීවගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න ප්‍රධාන සාධකයේ කවුරුන්ද? සමර ජීවගේ පළතුරු භාවිතා කරන ඔහුගේ ගනුදෙනු කරුවන්. එහෙමනම් අපෙන් අහන්නේ පාර්ශ්ව දෙකක් ගැන. අපි දැන් ඔන්න පාර්ශ්ව තුනක් සඳහන් කරා. අපිට තව තියෙනවා ඕනනම් ප්‍රජාව, රජය, එතකොට අනාගත ආයෝජකයන් වැනි තවත් ඇල්මැති පාර්ශ්වයන් අපිට හඳුනා ගන්න පුළුවන්. දෙකක් අපිට ප්‍රමාණවත් නිසා අපි පිළිතුර මෙතෙන් අපි සීමා කරනවා. හොඳයි. හොඳයි දුවලා පුතාලා. ප්‍රශ්නේ එම කොටසට පිළිතුරු දුන්නා. අපි බලමු ඊළඟ කොටසෙන් මොකක්ද අහන්නේ කියලා. ඉහත ඔබ සඳහන් කළ ඇල්මැති පාර්ශ්වයන් දෙකක් ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණ බැගින් ලියන්න. අරමුණ බැගින් ලියන්න. අපි දැන් මෙතනින් මේ හොයාගත්ත අය, අපි නම් කරපු අය, ඒ අය අතරින් තමයි අපි මේ ඊළඟ ප්‍රශ්නෙට අපි පිළිතුරු ලියන්නේ. එහෙමනම් අපි බලමු ඇල්මැති පාර්ශ්වයන් දෙන්නෙක් අපි හොයාගමු. ඉස්සලම අපි ගමු ඇල්මැති පාර්ශ්වය අපි ලියමු කවුද කියලා. එහෙම කියමුකෝ අපි. ඇල්මැති පාර්ශවය අනිත් පැත්තෙන් අපෙන් අහන්නේ මේ පාර්ශවය ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂිත ව්‍යාපාරයෙන් අපේක්ෂිත අරමුණු කියලා අපි කියමුකෝ. අරමුණක් තමයි අහන්නේ. හොඳයි. අපි දැන් ගමු මේ විදිහට අපි වෙන් කරගත්තොත් තව දුරටත් අපි මුලින්ම ගමු කවුද? සමර ජීව. මේ ව්‍යාපාරේ හිමිකරු, එහෙම නැත්නම් සමර ජීව හිමිකරු දැන් මේ හිමිකරු තම ව්‍යාපාරයෙන් අපේක්ෂිත අරමුණු ගැන තමයි අපි ලියන්න ඕන. එහෙම නැතුව ව්‍යාපාරයේ හිමිකරුගෙන් අපේක්ෂිත අරමුණු ගැන නෙවෙයි. හොඳයි. එහෙමනම් හිමිකරු ව්‍යාපාරයෙන් අපේක්ෂිත අරමුණු තමයි තමාගේ ආයෝජනයේ සුරක්ෂිතභාවය. ඒක එහෙම නේද? මොකද අපි ව්‍යාපාරයක මුදලක් අපි යොදවන්නේ අපි යොදන මුදල අඩුම ගානේ ආරක්ෂා වෙයි කියලා. එහෙම නැත්නම් අපිට ව්‍යාපාරයේ මේ සල්ලි ටික දාන්න නැතුව මේ සල්ලි ටික අරන් ගිහලා අපිට බැංකුවක දාලා අපිට ස්ථාවර තැන්පතුවක් විදියට දාලා එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත්වල මේක සල්ලි ටික දාලා අපිට ඒකෙන් පොලියක් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඇයි එහෙමනම් ව්‍යාපාරික ආයෝජනය කරන්නේ?
ඊට වඩා ප්‍රතිලාභයක් අපිට ලබා ගන්න පුළුවන් කියන දියුණුවක් ලබන්න පුළුවන් කියන එකම අපේක්ෂාවෙන්. ආයෝජනයේ සුරක්ෂිත බව. ඊට පස්සේ ඕනනම් අපිට කියන්න පුළුවන් මේකට ලාභයක් ඉපීම කියලත්. මේ ඔන්න තවත් අරමුණක් අහන්නේ එකයි එකක් ලිවීමත් ප්‍රමාණවත්. අපි මාර්වෙමු ඊළඟට අපේ සැපයුම් කරුවන්ට මොනවද සැපයුම් කරුවන් ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන අරමුණු. එකක් තමයි තමා දුන්න භාණ්ඩවලට කලට වේලාවට ගෙවීම් ලැබීම. තමාට ව්‍යාපාරයෙන් එන්න ඕන ණයට දීලා එන්න ඕන මුදල් ටික කලට වේලාවට ලැබීමට සැපයුම් කරුවන් සෑම විටම කටයුතු කරනවා. ඒ විතරක්ද සැපයුම් කරුවන් ව්‍යාපාරයත් එක්ක ගොඩනගා ගන්නා සම්බන්ධය මත අඛණ්ඩ ඇනවුම් ලබා ගැනීමට රුචියක් දක්වනවා. ඇති අපි ගමු අපේ අවසාන හිමිකරු සැපයුම් කරුවන් ගනුදෙනු කරුවන්. කවුද? අපෙන් අහන්නේ දෙන්නෙක් පාර්ශ්වයන් දෙකක් පමණයි. මතක තියාගන්න. ඔයගොල්ලෝගේ දැන ගැනීම සඳහා පමණයි මම මෙසේ අතිරේක කරුණු සාකච්ඡා කරන්නේ. ගනුදෙනු කරුවන් අපේක්ෂා කරනවා ගුණත්වයෙන් යුතු භාණ්ඩ ඒ වගේම සාධාරණ මිලක්. මේ වගේ මේ ව්‍යාපාරයට සම්බන්ධිත පාර්ශ්වයන් විවිධ වූ අරමුණු ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තුෙන් තමයි ව්‍යාපාරයත් එක්ක කටයුතු සිද්ධ කරන්නේ. හොඳයි ප්‍රශ්නේ 4 වෙනි කොටස. වඩු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන උපාලි බැංකු ණයක් ලබාගෙන දැව ප්‍රවාහනය සඳහා ලොරියක් මිලදී ගත් අතර පළපුරුදු රියදුරකද සේවයකට බඳවා ගන්න ලදී. පළපුරුදු රියදුරෙක්ද සේවයට බඳවා ගත්තේය. හොඳයි. ඔන්න සිද්ධියක් තමයි දීලා තියෙන්නේ. මේ සැරේ උපාලි මහත්තයාගේ දැව ප්‍රවාහන ව්‍යාපාරය පිළිබඳ තමයි අපි කතා කරන්නේ. හොඳයි. ඔය කියන සිද්ධියේ සඳහන් නිෂ්පාදන සාධක දෙකක් නම් කරනවා. අපි දන්නවා නිෂ්පාදන සාධක කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. එමනම් මේ අපිට දීලා තියෙන මේ පුංචි සිද්ධිය ඇතුලේ අපිට මේ නිෂ්පාදන සාධක හොයාගන්න පුළුවන්. අපි බලමු කුමන නිෂ්පාදන සාධකද හොයාගන්න පුළුවන් කියලා. පළවෙනි දේ තමයි වඩු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන උපාලි. එමනම් අපි දන්නවා නිෂ්පාදන සාධකය මොකද්ද? කීයක්ද? දෙකක් තමයි නම් කරන්න ඕන. පළවෙනි එක තමයි ව්‍යවසාය. මොකද්ද? එහෙමනම් අපෙන් අහන්නේ මොකද්ද? නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න. ව්‍යවසාය තියෙනවා මේකේ. අනිවාර්යයෙන්. මොකද උපාලි මහතා කරගෙන යන ව්‍යාපාරය. ඊළඟට බැංකු ණයක් ලබා ගන්නවලු. එහෙම අරගෙන ලොරියක් ගන්නවලු. එහෙමනම් ඒ මොකද්ද? බැංකු ණයක් ගන්නවා කියන්නේ ප්‍රාග්ධනය.
තව මොනවද තියෙන්නේ? ව්‍යවසාය තියෙනවා. ප්‍රාග්ධනය තියෙනවා. අනිත් දෙක මොනවද? භූමිය ශ්‍රමය. මේක ශ්‍රමයක් තියෙනවා. ඇයි ඒ? කොහොමද ශ්‍රමය තියෙනවා කියලා කියන්නේ? මේන් ලොරියකුත් ගන්නවා පළපුරුදු සේවයකුත් සේවකයෙක්. පළපුරුදු සේවකයෙක්. නිකන් කෙනෙක් නෙමෙයි. ව්‍යාපාරයට බඳව ගත්තා. ඒතර මේ සේවකයා මොකද්ද කරන්නේ? ශ්‍රමයෙන් දායක වෙනවා. ලොරිය එළවලා මේ දැව ප්‍රවාහන කටයුතු කරන්න ඔහු තමාගේ සේවය ලබා දෙනවා. එමනම් ශ්‍රමයක් තියෙනවා. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය අපිට සාක්ෂි ලැබෙනවා. හොඳයි. අපි දැන් යමු දෙවන කොටසට. ඔබ සඳහන් කළ එක් එක් නිෂ්පාදන සාධකයේ සඳහා සිද්ධිය ඇසුරෙන් නිදසුන මැගින් දෙන්න. දැන් අපි නිෂ්පාදන සාධක ටික මෙන්න මේවා මේක ඇතුලේ තියෙනවා කියලා අපි නිකන් හෙලිදරව් කරනවා. දැන් අපිට උදාහරණයක් දෙන්න කියලා කියනවා. සැලකිලිමත් වෙන්න. සිද්ධිය ඇසුරෙන් නිදසුනක් දෙන්න. අපිට ඔළුවට වැටෙන ඕනම දෙයක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන සාක්ෂියක් තමයි එකතු කරන්න ඕන. එහෙමනම් අපි දැන් බලන්න ඕන මේකට මේ ව්‍යවසාය ඒකට අපි ගත්තේ මොකද්ද? ව්‍යවසායට ගත්තේ මෙන්න මේ කෑල්ල. හරි නේද? එහෙමනම් එකට අදාළ පළවෙනි එක තමයි 1. එහෙම නේද? 1. අංක 1 දැම්මොත් එහෙම උපාලි මහතා විසින් මේ නිෂ්පාදන සාධක මෙහෙයවමින් කරන උපාලි මහතා විසින් මෙහෙයවන මෙන්න නිදසුන මෙහෙයවන දැව ව්‍යාපාරය. දැව ආශ්‍රිත ව්‍යාපාරය. උපාලි මහතා තමයි මේක මෙහෙයවන්නේ මෙන්න මේ කියන නිෂ්පාදන සාධක ඒක රාශී කරලා තීරණ අරගෙන සේවකයෝ බඳවගෙන අනිකුත් සම්පත් අත්පත් කරගෙන ව්‍යාපාරය කරගෙන සාර්ථකව ඉදිරියට යනවා. අපි තවත් උදාහරණයක් බලමු. දෙකක් අපිට තියෙනවානේ අඩුම ගානේ සාකච්ඡා කරන්න. ශ්‍රමය. අපි ශ්‍රමය මොකටද සම්බන්ධ කරගත්තේ? අපි එතන නිකන් ලිව්වා විතරයි. 2 කියන්නේ ශ්‍රමය. කවුද? දක්ෂ රියදුරෙක් බඳවා ගැනීම. දක්ෂ රියදුරු මහතෙක් බඳවා ගැනීම. ප්‍රාග්ධනය ඒකටත් අපි උදාහරණයක් කිව්වොත් එහෙම ප්‍රාග්ධනයට මොකද උදාහරණේ? ප්‍රමාණය කියලා නෑ නමුත් කියනවා බැංකු ණයක් ලබා ගත්තා. බැංකු ණයෙන් තමයි ලොරි රථයක් මිලදී ගත්තේ. නේද? එහෙනම් එතන ප්‍රාග්ධනය තියෙනවා. ඊටත් අමතරව බැංකු ණය තියෙනවා. ඊටත් අමතරව ලොරියක් තියෙනවා. මොකද මේ මිනිසා විසින් වෙනස් කරපු හදාගත්ත උපකරණයක් වාහනයක් ඒකත් අපි නම් කරනවා. එහෙනම් මේ නිෂ්පාදන සාධක ඇසුරේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියලා සිව්වැදෑරු. එතකොට අපි මේ මිනිසා විසින් සකස් කරගන්න දේවල් අපි නම් කරන්නේ ප්‍රාග්ධනයේ හැටියට. හොඳයි අපි නිදසුනුත් අපි මෙන්න මේ විදිහට අපි දුන්නා. එවනම් අපිට දැන් තියෙන්නේ ඊළඟ ප්‍රශ්නෙට මාරු වෙන්න ප්‍රශ්නාංක 3. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
මොකද්ද අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ? අපි දන්නවා ව්‍යාපාරයක පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන්න පුළුවන් විවිධ සාධක ඇතුළත් පරිසරය. එතකොට මේ පරිසරය පුළුල් වශයෙන් අපිට ගන්න පුළුවන් පරිසරය කියලා. නමුත් මේක අපි තවදුරටත් මේකේ ලක්ෂණ අපි අධ්‍යයනය කරනවා නම් අපිට මේක වෙන් කරගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ විදිහට. එhmenan අපිට මෙතනින් අහන්නේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔයගලන්ට තේරෙනවා වචනේ පරිසමාප්තයෙන්ම අභ්‍යන්තරය කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ ඇතුලේ. ව්‍යාපාරේ අපිට පාලනය කරන්න පුළුවන් ව්‍යාපාරික වපසරිය ඇතුලේ තියෙන සාධක තමයි. සාධක තමයි අපි මෙතෙන්දී ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. එහෙනම් අපි ඒක ලස්සනට අපි පිළිතුර ගොනු කරමු. මෙන්න මේ විදිහට. ව්‍යාපාරයක මෙහෙයුම් සඳහා විවිධ බලපෑම් කළ හැකි පාර්ශවයන් කියන්නේ පුද්ගල කොට්ටාස. පාර්ශවයන් ව්‍යාපාරික මෙහෙයුම් සඳහා විවිධ බලපෑම් කළ හැකි ව්‍යාපාරයේ තුල, ඒකයි වැදගත්කම අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශවයන් හා මේ කියන්නේ පුද්ගලයන්, පාර්ශවයන් හා අනෙකුත් සාධක අඩංගු වටපිටාවට තමයි අපි කියන්නේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය කියලා. අපි ආයසරයක් කියවලා බලමු. ව්‍යාපාරික මෙහෙයුම් සඳහා විවිධ බලපෑම් කළ හැකි යහපත් හෝ අයහපත් ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශවයන් හා අනෙකුත් සාධක අඩංගු වටපිටාව. ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන, ඒක තමයි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. හොඳයි. ඊළඟ කොටසෙන් අහන්නේ අභ්‍යන්තර පරිසර සාධක දෙකක් නම් කරන්න. ඔන්න මේකෙදි අපි හැඳින්නුවා මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපෑම් එල්ල කරන්න පුළුවන් ව්‍යාපාරය ඇතුලේ ක්‍රියාත්මක වන විවිධ පුද්ගලයන් සහ අනෙකුත් සාධක අඩංගු වටපිටාව තමයි අපි කියන්නේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය කියලා. දැන් අහනවා අපෙන් අභ්‍යන්තර පරිසරයේ සාධක දෙකක් ලියන්න කියලා. දැන් මට කියන්න අභ්‍යන්තර පරිසරයේ සාධක මොනවද? ව්‍යාපාරයේ ඇතුලේ තියෙන විවිධ පාර්ශවයන් කවුරුන්ද? ව්‍යාපාරේ කවුද එහෙමනම්? අයිතිකරුවන් දෙකයි අපෙන් අහන්නේ.
අපිට ඕනනම් තවත් එකක් ලියන්න පුළුවන් ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න තවත් පාර්ශ්වයක් තමයි ව්‍යාපාරේ කළමනාකරණය. අපි ප්‍රශ්නෙට පිළිතුරු දුන්නද අභ්‍යන්තර පරිසර සාධක දෙකක් නම් කරන්න. මේකෙන් දෙකක් අපිට දුන්නා නම් විභාගය සඳහා ප්‍රමාණවත්. හොඳයි. ඊළඟ කොටස. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. ගනුදෙනුකරුවන් ව්‍යාපාර බාහිර පරිසර සාධකයකි. අභ්‍යන්තර පරිසරය තමයි අපි කිව්වේ ව්‍යාපාර අයිතිකරුවන් කළමනාකරුවන් සහ සේවකයන්. එහෙමනම් ගනුදෙනුකරුවන් කියන්නේ බාහිර සාධක යක් කියන එකට අපි එකඟ වෙන්න පුළුවන්. ප්‍රකාශයේ සත්‍යයි. දෙවෙනි එක. ඒතර මේ බාහිර පරිසරයේ ඉන්න අනිත් අය තමයි ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයෝ. ඊට පස්සේ පරිසර බලවේග මේ වගේ විවිධ බාහිර පරිසර පාර්ශ්වකරුවන් ඉන්නවා. තරඟකරුවන්ගේ අලෙවි උපක්‍රම ව්‍යාපාරවලට බලපෑමක් ඇති කරයි. අනිවාර්යයෙන්ම අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවා. සත්‍යයි. තරඟකරුවෝ තමන්ගේ අලෙවි උපක්‍රමය වෙනස් කරොත් අපේ ගනුදෙනුකරුවන් ඔවුන් කෙරේ ඇදී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එමනම් තරඟකරුවෝ කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් බලපෑමක් එල්ල කරන්න පුළුවන් බාහිර පරිසර සාධකයක්. තුන්වෙනි එක අයවැය ප්‍රතිපත්ති ආර්ථික පරිසර සාධකයකි. ඔයගොල්ලෝ මතක නේද මේ බාහිර පරිසරය ගැන කතා කරනකොට අපි ඒකේ කතා කරා නෛතික පරිසරය, දේශපාලන පරිසරය, ගෝලීය පරිසරය යන ආදී කාරණා. එතන මේවල තියෙන තවදුරටත් ඒවල තියෙන ඒ කොටස් තමයි අපි සාකච්ඡා කරා. එතෙන්දී අපි මේ අයවැය ප්‍රතිපත්ති කියන එක අපි සාකච්ඡා කරා න්‍යායාත්මක කරුණුවලදී. එතන මේ අයවැය ප්‍රතිපත්ති කියලා කියන්නේ ආර්ථික පරිසර සාධකයක්ද? එක්ක අපිට එකඟ වෙන්න ඕනේ, එහෙම නැත්නම් එකඟ වෙන්න බෑ. අපි දන්නවා මේ අයවැය ප්‍රතිපත්තිය කියන එක කවුද තීරණය කරන්නේ? පවතින දේශපාලන අධිකාරිය. එහෙමනම් ඒක ආර්ථික පරිසර සාධකයක් නොවේ. එහෙමනම් ඒක දේශපාලන පරිසර සාධකයක්. එහෙමනම් අපිට තියෙන්නේ මේ ප්‍රකාශයත් එක්ක එක්ක එකඟ වෙන්න, එක්ක එකඟ නොවෙන්න. එහෙමනම් අපි එකඟ නොවෙමු. අසත්‍යයි. හතරවෙනි එක විදේශීය ප්‍රාග්ධනයේ රට තුළට ගලා එම ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑමක්ද? පිටරටෙන් අපේ රටේ ආයෝජනය කරනවා කියලා කියන්නේ හොඳද නරකද? ඒකේ හොඳ පැතිත් තියෙනවා, නරක පැතිත් තියෙනවා. නමුත් අපිට ඒකේ මුලින්ම අපිට තියෙන්නේ ඒකේ ධනාත්මක පැත්තක්. විදේශීය ප්‍රාග්ධනය අපේ රටේ ආයෝජනය කරනවා කියලා කියන්නේ අපි දැක්ක අපේ රටේ ඔය මහවැලි සංවර්ධන ව්‍යාපාර වගේ ඒ ව්‍යාපෘති වලින් විශාල වශයෙන් අපේ රටට සේවයක් සිද්ධ වුණා. විදුලි බලය ජනනය කරන්න විශාල ව්‍යාපෘති සඳහා අපිට හැකියාවක් නැති දේවල් අපිට කරන්න පුළුවන් වුණේ මෙන්න මේ විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලණය වීමක් සිද්ධ වෙච්ච නිසා. ඒක නිසා මේක ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑමක් කියලා කියන එකත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. ඒක හිතකර දෙයක් විදිහට අපිට පිළිගන්න පුළුවන්. අසත්‍යයි. හොඳයි. ප්‍රකාශ හතරටම අපි පිළිතුරු දුන්නා. දැන් අපි බලමු තුන්වෙනි කොටස ප්‍රශ්නේ. අලෙවියට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම නිසා පාරිභෝගිකයන්ට මුහුණ පෑමට සිදුවන විවිධ අපහසුතා හේතුවෙන් රජය විසින් දූෂිත ව්‍යාපාරකයන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බව ප්‍රවෘත්ති තුලින් අපිට අසන්න ලැබෙනවා. ඒක නිකන් පුවතක් වගේ එකක්. අලෙවියට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම නිසා පාරිභෝගිකයන් මුහුණ පාන දුෂ්කරතා ඒවා හඳුනගෙන රජය විසින් ඔවුන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න
තීරණයක් ගත්තා කියලා ප්‍රවෘත්තියක් ගැන තමයි කියන්නේ. හොඳයි මේක සිද්ධියක් කේස් එකක්. ඉහත සිද්ධියට අදාළ ව්‍යාපාර පරිසරය කුමක්ද? අන්න. ව්‍යාපාරයකට බලපෑම් එල්ල කරන විවිධ පරිසර සාධක ඇතුළත් පරිසරයට තමයි අපි කියන්නේ ව්‍යාපාරික පරිසරය කියලා. එහෙමනම් මේ බාහිර පරිසර බලපෑමක් තම ගැන තමයි කතා කරන්නේ. මේකේ හැටියට මේ ව්‍යාපාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පරිසරය මොකක්ද? නීතිමය පරිසරය. නීතිමය ක්‍රියාත්මක ගන්නේ නීතිමය පරිසරයෙන් තමයි. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නීතිය විසින් විවිධ වූ ආයතන රාමුවක් පිහිටවලා තියෙනවා. අපිට පුළුවන් අවශ්‍ය නම් අපිට පැමිණිලි කරන්න පුළුවන්. විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව, ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂිත අධිකාරිය. දෙවන ප්‍රශ්නෙන් අහන්නේ මේ වගේ එකක්. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනය නම් කරන්න. මේ ආයතනයට අපි කියනවා පාරිභෝගික අපිට අවශ්‍ය නම් පුළුවන් පැමිණිල්ලක් කරන්න. අපිට යම්කිසි තර්ජනයක් තියෙනවා නම් මෙන්න මේ රාජ්‍ය ආයතනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. හොඳයි. අපි උපකොටස් දෙකටම පිළිතුරු දුන්නා. දැන් අපි පිළිතුරු දෙමු ඊළඟ කොටසට. 4 වෙනි කොටස. ගෙවතු අලංකරණයට මෑතක සිට බිම් අතුරන ඉන්ටර්ලොක් කියලා කියනවා මේවට. ඉන්ටර්ලොක් ගල් සඳහා විශාල ඉල්ලුමක් පැවතීම නිසා ආර්යදාස පළපුරුදු සේවකයෙකු සම්බන්ධ කර ගනිමින් බිම් අතුරන ගල් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරය ආරම්භ කළා. ගුණාත්මක බවින් ඉහළ වීම හා අඩු මිල නිසා ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් විය. ගුණාත්මක බවින් ඉහළ තරගකාරී මිලකට අඩු මිලකට භාණ්ඩ සැපීම නිසා ආර්යදාස මහත්මයාගේ ඉන්ටර්ලොක් ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙනවා කියලා තමයි මේකෙන් ප්‍රකාශ කරන්නේ. හොඳයි. ප්‍රශ්නේ මොකක්ද? මෙම ව්‍යාපාරයේ අවස්ථාවක් හා ශක්තියක් කියන්නේ. opportunity එහෙම නැත්නම් strength එකක්. strength එකක්, ශක්තියක්, අවස්ථාවක් හා ශක්තියක්. කියන්නේ ශක්ති කියලා කියන්නේ ව්‍යාපාරයක් ඇතුලේ තියෙන ධනාත්මක සාධක. ඒක නිසා අපිට ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන්. අවස්ථාවක් කියලා කියන්නේ අපිට ව්‍යාපාරික ලාභයේ උපය ගැනීම සඳහා යම්කිසි ක්‍රියාවක් පහසුවෙන් කරන්න අපිට ලැබෙන පරිසර සාධකයක්, අවස්ථාවක්. මේ දෙකම ව්‍යාපාරයකට ධනාත්මකයි, හොඳයි. මේකේ විරුද්ධ පැත්ත ගත්තොත් එහෙම අවස්ථාවන් වල විරුද්ධ පැත්ත තමයි මොකද්ද? තර්ජන. ව්‍යාපාරික තර්ජන. එහෙම නේද? ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ ඉස්සරහින්ම තවත් ව්‍යාපාරයක් ඒ විදිහම එකක් පවත්වාගෙන යනවා. අනිවාර්යයෙන්ම අපිට තරංගකරුවෙක් තර්ජනයක්. ශක්තියේ අනිත් පැත්ත තමයි weakness එක. දුර්වලතාවයන්. strengths and weaknesses. හොඳයි. මේ තියෙන්නේ හොඳ පැත්ත. ව්‍යාපාර පරිසරයේ තියෙන සාධක ව්‍යාපාරයේ ක්‍රියාත්මක වීම සඳහා බලපෑම් ඇති කරන්න පුළුවන්. එමනම් අපිට දැන් තියෙන්නේ මේ කේස් ස්ටඩි එක දිහා බලලා තමයි අවස්ථාවක් හා ශක්තියක් ලියන්න කියන්නේ. හොඳයි. මේ පුංචි කේස් ස්ටඩි එකේ දිහා බලලා අපි බලමු මොකක්ද අපිට මේ සිද්ධියෙන් අපිට හොයාගන්න පුළුවන් ව්‍යාපාරික අවශ්‍යතාවයක්. අවස්ථාවක්. ගෙවතු අලංකරණයට මෑතක සිට බිම අතුරන
ඉන්ටර්ලොක් සඳහා විශාල ඉල්ලුමක් පැවතී. එමනම් ඒක අවස්ථාවක් නේද? ඒ කියන්නේ පාරිභෝගිකයා උනන්දුවක් දක්වනවා අපේ තියෙනවනේ අර රැල්ලට යනවා කියලා. එක්කෙනෙක් කරනකොට අනිත් අයටත් ඒක ආසයි. එහෙම ඒක ඒ කාලේ තියෙන මෝස්තරයක් බවට පත් වෙනවා. එහෙමනම් මොකද්ද මේ බිම් ඇතුරුම් ගල් සඳහා වැඩි වෙන ඉල්ලුම අනිවාර්යයෙන්ම මොකක්ද ඒක? මේක ව්‍යාපාරයේ අවස්ථාවක්. නම් මේක මොකද්ද? මේ අපි දිව්වේ අවස්ථාවක් ගැන. මේකෙන් අපෙන් පිළිතුරෙන් අපේක්ෂා කරන අවස්ථාවක්. ඊළඟට මොකක්ද අහන්නේ? ශක්තියක් ලියන්න දෙවෙනි එක. ශක්තියක්. මේකෙන් දැන් මේ කේස් එකෙන් සිද්ධියෙන් අපි ශක්තියක් හොයන්න බලන්න. මෙහෙම ඉල්ලුමක් තියෙන බව තියෙන නිසා ආරිදාස මොකද කරන්නේ? පළපුරුදු සේවකයෙකු සම්බන්ධ කරගනිමින් බිම් අතුරන ගල් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපි මේ ශාස්ත්‍රය ගැන මේ තාක්ෂණය ගැන දැනන් හිටියේ නැත්නම් අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඒකට උපක්‍රමයක් විදිහට තමයි සුදුසුම පුද්ගලයෙක් අධ්‍යක්ීම් බහුල සේවකයෙක් හොයාගන්නේ. එවනම් මේ ව්‍යාපාරයට මේ පළපුරුදු සේවකයෙකු බඳවා ගැනීම ව්‍යාපාරයට ශක්තියක්. එහෙම නේද? එහෙම තමයි. පළපුරුදු සේවකයෙකු ව්‍යාපාරයට බඳවා ගැනීම ඒක මොකද්ද? ඒක තමයි ශක්තිය. ඔන්න අවස්ථාවයි ශක්තියයි අපි පැහැදිලිවම පෙන්වුවා මොකද්ද කියලා. පිළිතුරු විදියට. ඊළඟ කොටස. තරගකරුවන්ගෙන් මෙම ව්‍යාපාරයට ආසන්නතම බලපෑමක් ඇති විය හැකි කරුණු දෙකක් ලියන්න. ඔන්න. ව්‍යාපාරයේ තරගකරුවෝ කියලා කියන්නේ බාහිර පරිසරයේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සඳහා සාර්ථකත්වයේ සඳහා ක්‍රියාකාරීත්වයේ සඳහා බලපෑමක් එල්ල කරන්න පුළුවන් බාහිර පරිසර සාධකයක්. කොහොමද ඒගොල්ලන්ට මේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්න පුළුවන්? තරගකරුවන්ගේ එකක් තමයි මොකද්ද? භාණ්ඩ මිල. මිල අඩු වැඩි කරොත් අපිට බලපෑමක් ඇති වෙනවා. ඒක නිසා තරගකරුට පුළුවන් මිල වෙනස් කරන්න. දෙකක් ලියන්න ඕන. අලෙවි උපක්‍රම. ඔහුට පුළුවන් ටීවී එකේ පත්තරේ එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් ටිකක් ප්‍රචාරය කරන්න. එහෙම නැත්නම් අර සේල්ස් රෙප්ලා ටිකක් අරගෙන ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ආයතන වලට ගිහිල්ලා මේගොල්ලෝගේ නිෂ්පාදන සහ වරප්‍රසාද විශේෂ වරප්‍රසාද ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන් හැටි, මාස්පතා ගෙවන්න ඕන හැටි යනාදී වශයෙන් පහසුකම් රාශියක් ගිහිල්ලා හඳුන්වලා දුන්නොත් එහෙම මේ ආරිදාස මහතාගේ ව්‍යාපාරයට තර්ජනයක් ඇති කරන්න පුළුවන්. හොඳයි. හතරවෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙමු. මේකත් තවදුරටත් අපි මේ ප්‍රශ්න සමන්විත වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසෙන්. අපි න්‍යායාත්මක කරුණු තමයි පිළිතුරු දීම සඳහා අපි තාම භාවිතා කරන්නේ. මොකද්ද ඊළඟ ප්‍රශ්නය? හතරෙන් ප්‍රශ්නේ ආ කොටස අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කෙරෙන ප්‍රධාන ආකාර දෙක කවරේද? ව්‍යාපාරය වර්ග කරන ක්‍රම කීපයක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළා.
අරමුණු අනුව ව්‍යාපාර වර්ග කරන ප්‍රධාන ආකාර දෙක මොනවද? ව්‍යාපාරයක් පැවතීමේ අරමුණ. එකක් තමයි ලාභ අපේක්ෂිත ව්‍යාපාර. ලාභ අපේක්ෂිත ව්‍යාපාර සංවිධාන දෙක. ලාභ අපේක්ෂාවෙන් තොරව ක්‍රියාත්මක වන මෙන්න මේ කියන විත්ත පරමාර්ථ වලට තමයි අපි දකින්නේ ව්‍යාපාර පිහිටවීමේ මූලික අරමුණ. ඇතැම් ව්‍යාපාර තියෙනවා ලාභ ලැබීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන ක්‍රියාත්මක වෙනවා. තවත් දේවල් තවත් ව්‍යාපාර සංවිධාන තියෙනවා ලාභ අපේක්ෂාවෙන් තොරව වෙනත් සුබ සාධන හෝ වෙනත් අරමුණක් මුඛ්‍ය කරගෙන තමයි ව්‍යාපාරයේ කටයුතු මෙහෙවීම සිද්ධ කරන්නේ. හොඳයි. අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්නේ ආ කොටස එකේ ආ කොටස. ඒකෙන් මොකක්ද අහන්නේ? කේවල ස්වාමි ව්‍යාපාර සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල අවාසි දෙකක් ලියන්න. මතක තියාගන්න මෙතෙන්දී අහන්නේ අවාසි දෙකක්. එහෙම නේද? අවාසි දෙක. මොනවද අවාසි? පළවෙනි දේ තමයි අපි දන්නවා අපි කීපයක් ලියාගෙන යමු. එකක් තමයි අපි දන්නවා පළවෙනි එක තමයි අපිට ගන්න පුළුවන් නෛතිමය පුද්ගල භාවයක් නොමැත. ඒක නිසා ව්‍යාපාරය නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදියට පිළිගන්නේ නැහැ. ව්‍යාපාරයේ නමින් අපිට ගිවිසුම් වලට එළඹෙන්න බෑ. ව්‍යාපාරයේ නමින් තවත් පාර්ශ්වයකට නඩු පවරන්න බෑ. සියල්ල අයිතිකරුගේ නමින් තමයි සිද්ධ වෙන්නේ. ඒක අවාසියක්. දෙවෙනි එක තමයි අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් නොතිබීම. අපෙන් දෙකයි ඉල්ලන්නේ අවාසි දෙකයි. නීතිමය පුද්ගල භාවයක් නැත්තම් මේ ව්‍යාපාරය කරන පුද්ගලයා එයා උමතු වුණොත් මිය ගියොත් අස් වුණොත් ඒ ව්‍යාපාරය එතනින් අවසන් වෙනවා. ඒ ව්‍යාපාරයට නැවත අඛණ්ඩ පැවැත්මක් අපිට දෙන්න බෑ. ඒක තවත් අවාසියක්. තව අවාසි තියෙනවා කිව්වොත් එහෙම තනි පුද්ගල තීරණ සාමූහික තීරණ නැහැ. තනි පුද්ගල තීරණ. ඒක නිසා වරදින්න පුළුවන් සම්භාවිතාවය වැඩි. හතරවෙනි එක තමයි සීමිත ප්‍රාග්ධනය. එක්කෙනෙක් ඉන්නකොට ප්‍රාග්ධනය සීමිතයි. එහෙම නේද? එයාගේ ශක්තියට විතරක් සීමා වෙනවා. එයාගේ ප්‍රාග්ධන ශක්තියට පමණක් සීමා වෙනවා. හොඳයි. අපි කොටස් දෙකටම පිළිතුරු දීලා අපි ඊළඟ කොටසට යොමු යමු. නැවත වතාවක් අපිට හම්බෙන්නේ ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා කියන්න. හොඳයි අපි ප්‍රකාශ ටික මොනවද කියලා බලමු. ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස පරිමාණය අනුව ව්‍යාපාර සංවිධානයේ වර්ග කිරීමේදී යොදා ගන්නා නිර්ණායකයෙකි. මෙන්න තවත් ව්‍යාපාර වර්ග කරන ක්‍රමයක්.
පරිමාණය අනුව. ව්‍යාපාරයේ විශාලත්වය අනුව. ඔයගොල්ලන්ට මතක ඇති නේද අර ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස. එතකොට බලශක්ති ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, වාර්ෂික පිරිවැටුම වැනි විවිධ නිර්ණායක පාදක කරගෙන අපිට ව්‍යාපාරයක විශාලත්වයත් එක්ක මහා පරිමාණ ව්‍යාපාර, සුළු පරිමාණ ව්‍යාපාර, කුඩා පරිමාණ ව්‍යාපාර විදිහට ව්‍යාපාර අපිට වර්ග කරන්න පුළුවන් කියලා අපි හඳුනගත්තා. හොඳයි. ප්‍රශ්නෙන් අහන දේ තාම අපිට නිර්වුල් නැහැ. ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස මාකට් ෂෙයා කියලා කියනවා. මුළු වෙළඳපොළෙන් අපි 100ට කීයක් අපි සේවාව දක්වනවද කියන එක තමයි වෙළඳපොළ කොටස කියන එක කියන්නේ. වෙළඳපොළ කොටස පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී යොදා ගන්නා නිර්ණායකයෙකි. හරි. මම ඒක කිව්වා සඳහන් කළා. ව්‍යාපාර කුඩා, මධ්‍ය, විශාල කියලා කියනකොට ඒක වර්ග කරන්න අපි පාදක කරගන්න එක නිර්ණායකයක් තමයි මේ වෙළඳපොළ කොටස. මුළු ලංකාවටම දෙනවා නම් ඒක විශාල පරිමාණයේ ව්‍යාපාරයක්. ගෑස් වගේ ව්‍යාපාරයක් ගත්තොත් එහෙම ඒක අපි එක ගමකට විතරක් අපි ගෑස් දෙන්නේ නැහනේ. මුළු රටටම අපි ගෑස් දෙනවා. එhmenan ඒක පරිමාණය අනුව මහා පරිමාණ ව්‍යාපාරයක්. කංජ තෙලුත් එහෙමයි. හරි නේද? එහෙමනම් අපි මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. සත්‍යයි කියලා අපි කියමු. හොඳයි අපි ඊළඟ ආ කොටස ඒකෙන් යන ප්‍රකාශය අපි සත්‍යද අසත්‍යද කියන එක අපි විමසා බලමු. නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම හවුල් ව්‍යාපාරවල වාසියකි. අපි දන්නවා මෙන්න නැවත වතාවක් අපිට හම්බ වෙනවා හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන විශේෂයටත් නෛතික පුද්ගල භාවයක් නැහැ. මොකද හවුල්කරුවන්ගේ නම් වලින් තමයි මේ ව්‍යාපාරය බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ. එතන මේවලට මේ නීති ඉදිරියේ පුද්ගලෙක් විදිහට පිළිගන්නේ නැහැ. කේවල ස්වාමි ව්‍යාපාරත් ඒ හා සමානව පිළිගැනීමක් තමයි නීති ඉදිරියේ තියෙන්නේ. එමනම් මේක හොඳ ලක්ෂණයක් නෙමේ දරුවනි, මේක අයහපත් ලක්ෂණයක්. මොකද ව්‍යාපාරයකට තමාගේ නමින් අනන්‍යතාවයක් ලැබෙනවා කියලා කියන්නේ, නීතිමය අනන්‍යතාවයක් ලැබෙනවා කියලා කියන්නේ තමාගේ නමින් ගිවිසුම්ගත වෙන්න පුළුවන්, තමාගේ නමින් නඩු පවරන්න අපිට දෙන්න පුළුවන්. මේ වගේ අපිට ඒ ඔස්සේ අපිට ලැබෙන පිළිගැනීමෙන් අපිට වාසි රාශියක් අපිට අත්පත් කරගන්න පුළුවන්. ඒක නිසා නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම හවුල් ව්‍යාපාරවල වාසියක් විදිහට අපිට පිළිගන්න බෑ. මෙන්න මේ වගේ තැන් වලින් ඔයගොල්ලෝ පටලව ගන්න එපා. හොඳට මතක තියාගන්න මෙතන කියන්නේ පුද්ගල භාවයක් තිබීම කියලා කිව්වා නම් හරි. නමුත් අපි දන්නවා හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගල භාවයක් නැහැ කියන එක. නැහැ කියන එක තමයි අපි දන්න සත්‍යය. එසේ නොමැතිවීම හවුල් ව්‍යාපාර වලට වාසියකි. මේක වෙන විදිහකටත් දෙන්න තිබ්බනේ. හවුල් ව්‍යාපාර වලට අවාසියකි කියලා. එහෙම වුණා නම් අපිට එකඟ වෙන්න පුළුවන්. මෙතන වාසියක් කියලා තියෙන හන්දා ඒ වාසිය කියන එක ගැටුමක් තියෙනවා. නෛතික පුද්ගල භාවයක් තිබීම වාසියක් නෙමෙයි. නොමැතිවීම වාසියක් නොවේයි. එහෙම තිබ්බනම් තමයි හොඳ. එහෙමනම් මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. ඒක නිසා අපි පිළිතුර සත්‍යයි. දැන් අපි යමු ඊළඟ ප්‍රකාශයට. සංස්ථාපිත සමාගමක කොටස්කරුවන් මිලදීගත් කොටස්වල වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමා වේ. අන්න තවත් කේවල ස්වාමි ව්‍යාපාර ගත්තොත් සහ හවුල් ව්‍යාපාර ගත්තොත් වගකීම අසීමිතයි. ඒකත් අපි හොඳට මතක තියාගන්න. ඒවල ලක්ෂණ ගැන කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් වගකීම අසීමිතයි කියලා. තමා යොදන මුදලට පමණක් නෙමෙයි තමාගේ වගකීම, ඊට වඩා ඕනම ප්‍රමාණයක් දක්වා වගකීම යන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු සඳහා ඇතිවන වගකීම අසීමිතව ඒවට මූල දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් සංස්ථාපිත සමාගමක කොටස්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. කොටස්කරුවෙක් ගත්තොත් එහෙම
ඔහු විසින් ආයෝජනය කළ තියෙන කොටස් වල වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමා වෙනවලු. මේක නිවැරදි ප්‍රකාශයක්. සත්‍යයි. ඊළඟ කොටස. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමුපකාර සමිති ලියාපදිංචි කළ යුතුය. 2007 අංක 7 දරන සමාගම් පනත කියලා කියන්නේ දුවේ පුතේ ඒක දීලා තින්නේ සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි කරන්න මිසක් සමුපකාර සමිතියක් ලියාපදිංචි කරන්න නෙමෙයි. ඒ සඳහා වෙනම පනතක් තියෙන නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. ඒක නිසා මේක අසත්‍යයි කියලා අපි පිළිතුර සටහන් කරනවා. හොඳයි අපි දෙවන කොටසත් මෙන්න මේ ආකාරයෙන් අපි නිමා කළා. දැන් අපිට තියෙන්නේ තුන්වන කොටසට පිළිතුරු ලියන්න. තුන්වෙනි කොටසට පිළිතුරු ලියන්න. ඒකෙත් අපිට සිද්ධියක් අපිට වගේ එකක් දීලා තියෙනවා. අපි බලමු මොකද්ද සිද්ධිය කියලා. ඇඳුම් මැසීම හා කැපීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සාර්ථකව හැදෑරූ නදීෂානි නදී ටෙක්ස් නමින් ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරනවා. අයන්න. නදීෂානි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු වීම සඳහා හේතු පැහැදිලි කරන්න අපි දැන් නදීෂාන්ට උපදෙස් දෙන්න ඕන. ඔයා ඔය කරන්න යන ව්‍යාපාරයේ නදී ටෙක්ස් කියන නමින් මේක රජයේ ලියාපදිංචි කරන්න ඕනද නැද්ද කියන උපදෙස් අපි දැන් දෙන්න ඕන. එහෙම දෙනවා නම් ඒකට හේතු අපි කියන්න ඕන. නදීෂානි මේ පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් අපි දන්නවා ව්‍යාපාර අධ්‍යයනය අපි හොඳින් හදාarලා තියෙන නිසා මේකට පිළිතුර මොකක්ද කියලා. මොකද්ද මෙයා කරන්න යන්නේ? ඇඳුම් මැසීම කියලා කියන්නේ නීත්‍යානුකූල ව්‍යාපාරයක්. ඒක හන්ද නීතියෙන් කිසිම බාධාවක් නැහැ. මේ වගේ ව්‍යාපාරයක් කරනවාට ඇඳුම් මැසීම හා කැපීම ඇයට හොඳ සහතිකයකුත් තියෙනවා. ඩිප්ලෝමා පාඨමාලාවක් දීලා තියෙනවා රජයෙන්. රජයෙන් හරි මොකක් හරි ආයතනයකින් සාර්ථකව හදාarලා තියෙනවා. එමනම් ඒක ශක්තියක්. එයා හිතනවා තමාගේ නමින්ම මේ ව්‍යාපාරේ නමේ කෑල්ලක්. මොකද මෙයාගේ නම මොකද්ද? නදීෂානි. අනිත් නම දීලත් නැහැ. ඒකන්ද මේ නදීෂානි කියන නමේ මෙන්න මේ කෑල්ල මුල් කෑල්ල නදී කියන එක දාලා නදී ටෙක්ස්ටයිල්ස් කියනවා වගේ නිකන් අර මොඩ් නමක් දාලා එයා හදනවා. එයා සැලසුම් කරනවා එයාගෙම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. දැන් අපි කියන්න ඕන මොකද්ද? නදීෂානි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු වීම සඳහා හේතු පැහැදිලි කරන්න. දැන් මේකේ මේ ප්‍රශ්නය සකස් කරපු එක්කෙනා දීලා තියෙනවා මේක ලියාපදිංචි කරන්න ඕන කියලා ඉංගියක්. එහෙම නේද? මේ තියෙන්නේ ලියාපදිංචි කළ යුතු වීම සඳහා හේතු පැහැදිලි කරන්න. දැන් මේක ලියාපදිංචි කරන්න ඕනේ නැහැ කියලා අපි පිළිතුරු ලියන්න අපිට බෑ. ඉංගියක් දීලා තිනවා. ඉංගිය ගැන හොඳින් කල්පනාකාරී වෙන්න ඕන. පිළිතුරේ කොටසක් අපිට පෙන්නනවා. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ මේක ලියාපදිංචි කරන්න ඕන කියන එක අපි ස්ථිරයි. අපි දන්නවා ඉංගි කරලා තියෙනවා. ඇයි එහෙම කරන්න ඕන? එහෙම කරන්න ඕන. දැන් ඒකේ අපි නීති පසුබිම තමයි කියන්න ඕන. එහෙනම් දැන් මතක් කරගන්න තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය ඇයි කියලා. අපි දන්නවා ලියාපදිංචි කරා කියලා නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. නමුත් ව්‍යාපාරයට යම්කිසි අනන්‍යතාවයක් ලැබෙනවා. යම් වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් ලියාපදිංචි කරන එක හොඳයි. බැංකුව හොඳින් පිළිගන්නවා. එhmenan මේ නදීෂානි පවත්වාගෙන යන ව්‍යාපාරයේ ඇයි ලියාපදිංචි කර යුත්තේ? අන්න ඒ උපදෙස් තමයි දෙන්න ඕන. ඒකට හේතුව තමයි නදීෂානිගේ සම්පූර්ණ නමින් නෙමෙයි ව්‍යාපාරය නම් කරන්නේ. ඒකේ කියලා තියෙන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඒ නීතිය සකස් වෙන්නේ තමාගේ සම්පූර්ණ නම භාවිතා කරන්නේ නැතිව නමේ කොටසක් හෝ වෙනත් නමකින් ව්‍යාපාරය ආරම්භ කරන්න සූදානම් වෙනවා නම් ලියාපදිංචිය අනිවාර්යයි කියලා කියන්නේ මොකද්ද? අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ ව්‍යාපාර
නාම ලියාපදිංචි කළ යුතු බලධරයා විසින් තමයි ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් විසින් මේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුයි. පැහැදිලිද? එවනම් අපි කියන්න ඕන හේතු පැහැදිලි කරන්න. අපි දැන් ඔය කිව්ව දේ අපි මෙන්න මේ විදිහට ලියමු කෙටියෙන්. ඊටමත් පැහැදිලිව යම් පුද්ගලයෙකු තමාගේ වැදගත් දේ තමයි මෙන්න මේක. තමාගේ සම්පූර්ණ නම හැර නමේ කොටසක් භාවිතයෙන් හෝ වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වා ගෙන යාමට අදහස් කරයි නම් මෙන්න මෙතන තමයි වැදගත් දේ. අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් මගින් ලියාපදිංචිය අනිවාර්ය වේ. අනිවාර්යයි කියලා අපි ලිව්වා. හරි නේද? අපි බලමු අපි ලිව්ව පිළිතුර නිවැරදිද කියලා නැවත වතාවක් චෙක් කරලා බලමු. හේතු පැහැදිලි කරන්න. හේතු ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. යම් පුද්ගලයෙකු තමාගේ සම්පූර්ණ නම හැර නමේ කොටසක් භාවිතයෙන් හෝ වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අදහස් කරයි නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් මගින් ලියාපදිංචිය අනිවාර්යයි. අපි දැන් අවශ්‍ය නීතිමය පසුබිම අපි මේ ආකාරයෙන් විස්තර කළා. දැන් අපි බලමු ඊළඟ කොටස. කොටස. නදීසානිගේ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමට අදාළ ඉල්ලුම් පත්‍ර දෙකක් ලියන්න. දුවේ පුතේ ඔයගොල්ලන්ට මතකද අපි මේ ක්‍රියාදාමයේ සාකච්ඡා කළා? අපි න්‍යායාත්මක කරුණු සාකච්ඡා කිරීමේදී කොතනින්ද මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලියාපදිංචි කරන්න හදනවා නම් ඉස්සෙල්ලම සහතිකේ ගන්න ඕන. පළවෙනි එක තමයි ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ අයදුම්පත හා අදාළ ග්‍රාම සේවා
ග්‍රාම සේවක කියලා කියමුකෝ අපි. ග්‍රාම සේවක නිර්දේශය. ඒක තමයි පළවෙනි ආකෘති පත්‍රය, ඉල්ලුම් පත්‍රය. දෙවෙනි එක තමයි ඒක පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය. එමනම් අයදුම් පත්‍ර දෙක මෙන්න මේ දෙක තමයි ඉස්සෙල්ලම ග්‍රාම සේවා නිලධාරී හම්බෙලා එයාගේ නිර්දේශය දෙන පෝර්මයක් තියෙනවා. ඒක සම්පූර්ණ කරලා එයා ඒක සහතික කරලා අපේ ව්‍යාපාරයේ තියෙන තැන ස්ථානීය පරීක්ෂණයක් කරලා එයා සෑහීමකට පත් වුණොත් තමයි අපිට ඒ අදාළ නිර්දේශය දෙන්නේ. ඊට පස්සේ දෙවැනියට අපිට තවත් තියෙනවා මේ ඒක පුද්ගල ව්‍යාපාරي ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රයක්. මේක සම්පූර්ණ කරලා අපි මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි ඉදිරිපත් කරන්න ඕන. හරි. එහෙමනම් අපි පිළිතුර අපි දීලා තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න නැවත වතාවක් අපිට කුඩා සිද්ධියක් දෙනවා. මොකද්ද? අපි කියවලා බලමු. පොල්ලෙලි වලින් ලබා ගන්නා කොහු ආශ්‍රිත නිෂ්පාදන වල නිරත ව්‍යාපාරිකයන් 20 දෙනෙකු එකතු වී ඔවුන්ගෙන් සාමූහික අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කර ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරයි. ඉහත ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යාපාර සංවිධානය හා එය ලියාපදිංචිට අදාළ පනත නම් කරන්න. එහෙනම් මොකද්ද මේක? මේ වගේ 20 දෙනෙකු මෙන්න මතක තියන්න. කී දෙනෙක්ද මේකට සම්බන්ධ වෙන්නේ? බලන්න. ව්‍යාපාරිකයන් 20 දෙනෙකු. මෙන්න මේවා තමයි පරමාර්ථ. සාමූහික අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිතව ක්‍රියාත්මක වන එම කළා ලියාපදිංචිත් කරන්න හදනවා. එනම් අපේක්ෂිත ව්‍යාපාර සංවිධානය හා එය ලියාපදිංචිට අදාළ පනත නම් කරන්න. එහෙනම් මේ වගේ අවස්ථාවක 20 දෙනෙක් සම්බන්ධ වෙලා අපි ආරම්භ කරන ඒ සංවිධාන විශේෂය නම් අන් කවරක් නොවේ සමුපාකාර සමිති සංවිධාන. ඊළඟට අහනවා මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට හා අදාළ පනත මොකක්ද කියලා. පනත තමයි 1972 අංක 5 දරන සමුපකාර පනත. ඔබ සඳහන් කළ ව්‍යාපාරයේ අවාසි දෙකක් නම් කරන්න. අපිට අවාසි විදිහට හඳුන ගන්න පුළුවන් එක ප්‍රාග්ධනය අපිට අවශ්‍ය තරම් රැස් කරන්න බෑ. ප්‍රාග්ධනය රැස් කිරීමේ සමාජික ගාස්තුවක් පමණයි අපි අය කරගන්නේ. ප්‍රාග්ධනයක් ගන්න ගියාන් පස්සේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. ප්‍රාග්ධනය රැස් කිරීමේ අපහසුතාවය. ඒ වගේම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ක්‍රියාත්මක වන නිසා එහිදී මේ සම්පකාර පනතේ තියෙන සමුපකාර ප්‍රතිපත්ති මතම ක්‍රියාත්මක වෙන්න ගියාම ප්‍රායෝගික විදිහට මේ ව්‍යාපාරය අපිට කරගෙන යන්න බෑ. සම්පකාර ප්‍රතිපත්ති මතම ව්‍යාපාර
කටයුතු සිදු කළ යුතු වීම. අපිට නීතිමය රාමුවක් තියෙනවා. ඒක ඇතුලෙන් පිට කිසි දෙයක් කරන්න බෑ. නම්‍යශීලී නැති නිසා අපිට ඒක අපිට සීමාකාරී සාධකයක් විදිහට හඳුනගන්න පුළුවන් අවාසියක් විදිහට. හොඳයි. අපි මේ දැන් සාකච්ඡා කළ ප්‍රශ්නය දෙක කොටසේ අපි හතරෙන් ප්‍රශ්නය සාකච්ඡා කළා. ඒ කියන්නේ ප්‍රශ්න 2 3 4 ආශ්‍රයෙන් අපි ප්‍රශ්න දෙකක් තමයි තෝරගන්නේ. දෙකක් තමයි පිළිතුරු ලියන්නේ. නමුත් අපි මේ සාකච්ඡාවේදී අපි දැන ගැනීම පිණිස අපි ඒ ප්‍රශ්න තුනම සාකච්ඡා කළා. ඔබලා තෝරගන්න ඕන ප්‍රශ්න දෙකයි. ඒ තමයි ඔබලාට වැඩියෙන්ම ලකුණු රැස් කරන්න පුළුවන් ප්‍රශ්න දෙක. එහෙමනම් අපි මේ දෙක කොටසේ අවසාන කොටස එහෙම නැත්නම් දෙවන කොටස වන ගිණුම් කරණය පිළිබඳ ඒ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු ඊළඟ පරිච්ඡේදයේ.